අයිබෝවන් සුබම සුබ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකත් බලන එක තුන සීලම මිතුන ලග්න හිමියන්ට. ඉතින් බොහෝ දෙනාගේ ඉල්ලීමක් තමයි මම මේ ඉෂ්ට කරන්න සූදානම් වෙන්නේ. මොකද මම අනිත් ලග්න කිහිපයකට මේ සෙනසුරු ගුරු රාහු මාරුව කියන ඒ ග්‍රහ මාරු 3-4ටම අයත් වීඩියෝ දාලා තිබුණා. ඉතින් ඒ නිසා ඒව බලපු අය ගොඩක් මට දාලා තිබුණා මිතුන ලග්න ගැනත් කරන්න කියලා. ඉතින් ඔන්න එහෙනම් ඔයාලගේ ඉල්ලීම ඉෂ්ට කරන්න තමයි යන්නේ. ඉතින් මම ඔයාලට මෙතනදී මේ ලග්නෙට අමතරව මීට කලින් මම කියලා දෙනවා. ඔයාලගේ මේ දීර්ඝ වීඩියෝ එකක් අතර මේක ටිකක් දීර්ඝ වෙන්න පුළුවන්. විනාඩි 20ක් 22ක් විතර වෙන්න පුළුවන්. මන්ද එතෙන්දී ඔයාලගේ data පුළුවන් තරම් අඩුවෙන් කපා ගන්න ක්‍රමයක් මම කියලා දීලා තමයි ඔයාලට මේ වීඩියෝ එක බලන්න පටන් ගන්න කලින් කියලා දෙනවා. අන්න ඒ විදිහට ඔයාලගේ data කැපෙන එක අඩු කරගෙන වීඩියෝ බලන්න. මගේ නෙවෙයි කාගේ වීඩියෝ එකක් බලුවත් දීර්ඝ දේවල් බලද්දී ඔයාලට data ගොඩක් වෙලාවට කැපෙනවා. ලංකාවේ තියෙන තත්ත්වයක් එක්ක ඔයාලට මේවා බලලා data කපාගෙන බලන්න කාලයක් අතර නැති වෙන්න පුළුවන්. හොඳ. අන්න ඒ නිසා මම කියලා දෙන්නම්. අපි එනම් බලමු ඔයාලගේ මේ ජීවිතේ වැරදිච්ච ජීවිතය ආපහු හැදෙන දුෂ්කර කාලය අවසන් කරමින් සිදුවෙන සෙනසුරු ගුරු රාහු කේතු මාරුව ඔයාලගේ මේ මිතුන් ලග්න හිමියන්ට 2022 වසරේ හොඳ ඔයාලගේ ඉක්මන් තීරණ ගැනීම අහුම්කන් නොදීම මුලාවීම වලට වැරදිලා රැවටීම වලට අහු වෙලා හැමදේම ජීවිතයේ ළඟින් හිටපොය නැති කරගෙන අතේ තිබ්බ සල්ලි ටික නැති කරගෙන ජීවිතේ අපායච්ච කාලේ අවසන් කරමින් තමයි මේ ඉදිරි ගහ මාරු සිදු වෙන්නේ. එහෙනම් අපි පටන් ගමු වැඩේ. මම ඔයාලට මුලින්ම තේරුම් කරලා දෙන්න මේ data ටික ඔයාලගේ ඉතුරු කරගන්නේ කොහොමද කියලා මෙතනදී ඔයාලට ඉතාමත්ම අඩු data ප්‍රමාණයකින් මේ voice අහන්න පුළුවන් හැකියාව තියෙනවා. හොඳ. එහෙනම් මෙන්න මේ විදිහට ඔයාලා කරගන්න ඔයාලගේ YouTube එකේ වීඩියෝ එකක් බලද්දි මෙන්න මේ වගේ මම දැන් කියන දේ බලාගෙන ඔයාලා විදිහට ඔයාලගේ setting ටික හදාගන්න මේ වීඩියෝ එක බලන්න කලින්. හොඳ. ඔයාලා YouTube වීඩියෝ එක බලද්දි ඔයාලට පේන තියෙන්නේ දකුණු පැත්තේ උඩම තියෙනවා wheel එකක් වගේ රූපයක්. හොඳ. ඔන්න ඒ wheel එක තියෙන උඩ රූපය ක්ලික් කරන්න. හරි. ඒ ඇඟිල්ල වීඩියෝ උඩ තියලා ක්ලික් කළාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන උඩින්ම තියෙනවා මේ quality කියලා. මගේ නම් 148ට දාගෙන බලන්නේ. ඔයාලත් ඒ quality කියන තැන ඇඟිල්ල එකපාරක් තියලා ක්ලික් කරන්න. හරි. ඒ quality කියන එක උඩ ඇඟිල්ල එකපාරක් තියලා ක්ලික් කරාට පස්සේ ඔයාලට යටින්ම තියෙනවා මේ advance කියලා මම රවුන්ඩ් කරලා තියෙන රතු පාටින් advance කියන එක උඩ ඇඟිල්ල තියලා ආය පාරක් ඔයාලා ක්ලික් කරන්න. හරි. ඒ advance එක උඩ ක්ලික් කළාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 480 360 240 සහ 144 p කියලා දාලා තියෙනවා. ඉතින් ඔයාලා මේ 480 තියෙන ඔයාලගේ මේ වගේ data ගොඩක් කැපෙනවා. ඔයාලා පුළුවන් තරම් මේ 144 දාලා බලන්න මේ voice වගේ අහන දේවල් බණ අහනවා නම් ඒ වගේ දේවල් අහනවා නම් 144 දාලා බලන්න. හොඳද? එතෙන්දී ඔයාලට voice ඉතාමත් පැහැදිලිව ඇහෙනවා. ඉතින් මේ වගේ දේවල් දැනගන්න කැමති අය ඉන්නවා මගේ කේන්දරේ මෙන්න මේ channel එක. ඔයාලා all කියලා දාගන්න නැත්නම් bell button එක අනිවාර්යයෙන්ම all කියලා දාගන්න. එතනට වීඩියෝ දානවා වෙනවා. ඒ වගේ තමයි subscribe කරලා නැති අය ඉන්නවා නම් subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ ගොඩක් වටිනා දේවල් වලට කියලා දීලා තමයි මේ හැමදේම ආරම්භ කරන්න මම සූදානම් වෙන්නේ. අපි එහෙනම් බලමු මේ ඔයාලගේ රාහු කීතු මාරුව ගුරු මාරුව සහ සෙනසුරු මාරුව ඔයාලගේ ජීවිතේට කොහොමද තියෙන්නේ කියලා මම ඔයාලට මුලින්ම තේරුම් කරලා දෙන්නම් මේ ඔයාලගේ අද දවසේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඉතින් මාව සම්බන්ධ කරගන්න කැමති අය ඉන්නවා නම් මේකේ වීඩියෝ එක බලුවට පස්සේ මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මම අංකයක් අතරමඟදී ඔයාලට දෙන්නම්. අපි එනම් පටන් ගමු වැඩේ. හරි. අද දවසේ මිතුන ලග්න හිමියෙකුගේ කේන්දරය පරික්ෂා කරලා බැලුවොත් මෙන්න මේ විදිහේ ගහ පිහිටීමක් තමයි ඔයාලගේ කේන්දරය බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. මේ මම රවුම් කරලා තියෙන රතු පාටෙන් මේ ගහේ ඉන්න ස්ථාන සහ දැන් ඉන්න ස්ථාන අනුව තමයි මම පැහැදිලි කිරීම කරන්නේ. ඉතින් රාහු ඉන්න වලට පේනවා ඉතින් රායන්න තියෙනවා. ඒ තමයි වරගේ වෘෂභ රාශිය. කියන්නේ 12 වෙනි කොටුව. එහෙම නැත්නම් අපි වැයස්ථානී කියලා හඳුන්වනවා. ඉතින් පහුගිය අවුරුදු 3.5 කාලේ විශේෂයෙන්ම ඔයාලගේ ධනස්ථානය හරහා ලග්නය හරහා තමයි මේ රාහු ගහ ගමන් කරලා දැන් මේ වැයස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. එතෙන්දී බොහෝ වැරදි තීන්දුව తీරන මුලාවීම් වගේ රැවටීම් වගේ වංචාවලට අහු වෙලා ජීවිතේ ආපස්සට ගිහපු කාලයක් තමයි ওই කාලේ ඔයාලා බහු කරගෙන ආවේ. හොඳ. ඒතර කේතු tempත් වෙලා ඉන්න ඔයාලගේ 6 වෙන්නේ වෘශ්චික රාශිය. ඒ වගේම චන්ද්‍රයා සිකුරු කුජ සහ සෙනසුරු tempත් වෙලා ඉන්න ඔයාලගේ 8 වෙනි කොටුවේ මෙතනදී ඔයාලට අෂ්ටම ඒරාෂ්ටක යන කාලය. ඉතින් ඔයාලගේ චන්ද්‍රයා කියන ගහයා උපන් කේන්දරේ ඔය මකර රාශිය හරි කුම්භ රාශිය හරි මීන රාශිය හරි නැත්නම් ඔයාලට මෙතනින් අප්‍රේල් මාසෙන් පස්සේ කාලේ වලට මම අරුව කියන්න ඉතින්දී ඔයාලට ඒ රාශියක අවසන් වෙනවා. ඉතින් එතන ඒ කොටු එකක ඉන්නවා නම් චන්ද්‍රය නැත්නම් ඡායන ඔයාලට ඉදිරියටත් ජන්මේ රාශියක ගත වෙනවා. හොඳ. ඒ වගේම තමයි ගුරු ගහය tempත් වෙලා ඉන්න ඔයාලගේ කුම්භ රාශිය. කියන්නේ 9 වෙනි කොටුවේ පුණ්‍ය ස්ථානේ තමයි මේ කාලේ tempත් වෙලා ඉන්නේ. ඒ වගේම බුධ සහ රවි ගහය ඔයාලගේ කේන්දරේ tempත් වෙලා ඉන්නේ 10 වෙනි. හොඳට මතක තියාගන්න ඕනේ මේ දවස්වල බුධ ග්‍රහය ඔයාලගේ නීච වෙලා ඉන්නේ. මොකද මේ බුධ කියන ග්‍රහය මීන රාශියේදී නීච වෙනවා. ඉතින් ඔයාලට විශේෂයෙන්ම මේ කාලේ ගොඩක්
රැකියා සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. එහෙනම් වැරදි තීන්දුව తీරන ගන්න එපා. ඒ වගේම තමයි මතක සභා ගන්න ශක්තිය නැති වෙන නිසා ගොඩක් අප්‍රේල් මාස 8 වෙනිදා වෙනකන් රැකියා ස්ථානයේ කරන්න ගන්න වැඩට ගොඩක් බාරගත ඉවර වල කරපු වැඩ ගොඩක් වෙලාවට අතපස් වෙලා භාගයට කරලා තියෙනවා. ඔයාලා කරපු දේවල් මතක නැතුව මොනවද කරන්න කියවේ කියලා හිතා ගන්න බැරුව යාට ගැටලු ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. එහෙනම් තීන්දුව తీරන අනිවාර්යෙන් හොඳින් කල්පනා කරලා හිමින් සැරේ ගන්න. මොකද ඔයාලට හදිසි තීන්දුව తీරන ගන්න බෑ. තීරණය ගන්න බැරි කාලයක් මේක. ඒ නිසා වගේ තමයි රෝගී තත්ත්වයන් කැස්ස වීලි කැස්සක් ඇති වෙන්න පුළුවන්. නිින්දෙන් නැති ගතිය, හීනෙන් බය වෙන එක වලට මේ තත්ත්වය ඇති කරනවා. ඒක ස්නායු සම්බන්ධ රෝගී තත්ත්වයන් ඇති කරන්න පුළුවන් නිසා අප්‍රේල් මාසේ 8 වෙනිදා වෙනකම් ප්‍රවේශම් වෙන්න ඕන. අප්‍රේල් මාසේ 8 වෙනිදාන් පස්සේ තමයි මේ නීචේ නැති වෙලා ගිහිල්ලා යන්නේ. හොඳයි. ඒ වගේම ওই තත්ත්වය ටිකක් ඉදිරියට තියෙනවා මේ බුධ ග්‍රහය මිථුන රාශියට එනකන් 7 වෙනි මාසේ වගේ කාලෙක තමයි මිථුන රාශියට එන්නේ. හොඳ අන්න හින්දා මතක තියාගන්න ඕන. ඉතින් ওই විදිහට තමයි ඔයාලගේ ග්‍රහ පීඨීන් පිහිටලා තියෙන්නේ. හොඳ එතෙන්දී ඉදිරි කාලයේ සිදුවන විශේෂයෙන්ම මේ අප්‍රේල් මාසේ මැද භාගයේ සහ අප්‍රේල් මාසයේ අවසානයේ සිදුවන ග්‍රහ මාරු ගැන තමයි දැන් මම ඔයාලට කියන්නේ. ඉතින් ඔයාලගේ මේ 12 වෙනිදා ඉන්නවා කියපු රාහු ග්‍රහය එන්නේ ඔයාලගේ අයස්ථානෙට. එහෙම නැත්නම් ඔයාගේ 11 වෙනි කොටුවට. සියලුම ලැබීම් සම්බන්ධ ඔයාලගේ වෙන්න අයස්ථානෙ තමයි එන්නේ. ඒ වගේම ගුරු ග්‍රහය 9 වෙනි කොටුවේ ඉන්න ගුරු ග්‍රහය එන්නේ ඔයාලගේ 10 වෙනි කොටුවට. 10 වෙනි කොටුව කියන්නේ මෙතනදී ඔයාලගේ රැකියා ස්ථානේ නැත්නම් කර්මස්ථානය කියලා අපි හඳුන්වනවා. ඒ වගේම කේතු ග්‍රහය එන්නේ 6 වෙනි කොටුවේ සිට 5 වෙනි කොටුවට. ඔයාලගේ දරුවන් ගැන කතා කරන අධ්‍යාපනයේ ප්‍රේම සම්බන්ධතා, ඔයාලගේ නිදහස ගැන කතා කරන ස්ථානයේ තමයි කේතු ග්‍රහය එන්නේ. ඒ වගේම සෙනසුරු ග්‍රහය. දැන් 8 වෙනි ඉන්න සෙනසුරු ඔයාලගේ 9 වෙනි කොටුවේ. එහෙම නැත්නම් කුම්භ රාශියට එනවා. සෙනසුරුගේම රාශියකට. පුණ්‍යස්ථානෙට ඔයාලගේ භාග්‍යස්ථානෙට තමයි ඇවිල්ලා තැන්පත් වෙන්නේ. නමුත් මේ කේතු සෙනසුරු ග්‍රහය මාස 3ක පමණ කාලයක් තමයි ඔතන රැඳිලා ඉන්නේ. ඒකලා ආපහු එනවා මේ අවුරුද්දේ අවසන් වෙනකන් ජනවාරි මාර්තු වගේ කාලයක් වෙනකම් අපිට සෙනසුරුගේ ප්‍රතිඵලයේ සාමාන්‍ය විදිහට තමයි දැනෙන්නේ. ඒ හින්දා ඒ කාලයෙන් පස්සේ තමයි වෙනස සිදුවෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට තේරුම් කරන්න එකින් එක. මොකද සෙනසුරුගේ මාරුවේ ඉඳන් ඔයාලට තේරුම් කරන්න යන්නේ. ඉතින් මේ සෙනසුරු ග්‍රහය මම දැන් කියන්නේ ඔය ග්‍රහ මාරුවත් එක්ක ඔයාලගේ ලග්න අෂ්ටම ඒරාෂ්ටකයේ කියන එක අවසන් වෙනවා. ඒ වගේම ඔය ඡයන්න තියෙන කොටු දෙකේ ඔයාලගේ ඡයන්න කියන අකුර නැත්තම් එහෙම නැත්නම් අර ගුයන්න කියන තැන ඔයාලගේ කේන්දරේ උපන් කේන්දරේ ඡයන්නක් ලියවිලා නැත්තම් ඔයාලට ඒරාෂ්ටක කාලයක් නැහැ. ඒරාෂ්ටකයේ ලග්න ඒරාෂ්ටකයේ තිබ්බ එක අවසන් වෙනවා. නමුත් ජූලි මාසේ වගේ වෙනකොට නැවතත් සෙනසුරු ග්‍රහය ආපස්සට පැමිණෙනවා. හොඳට මේ ජූලි මාසයේ වෙනතුරු ගොඩක් වෙලාට ඔයාලට යම් කිසි විදිහට අසුබ තත්ත්වයක් පෙන්වන්න කරන්න පුළුවන්. හොඳ එතෙන්දී මිශ්‍ර ඵල තමයි ලබා දෙන්නේ. මොකද සෙනසුරු කියන ග්‍රහය ග්‍රහමාරු සිදුවන ගමන්ම ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ. මොකද සෙනසුරු ග්‍රහය හිමින් සැරේ යන ග්‍රහයක් නිසා. හොඳ ඒ වගේ තමයි සෙනසුරු ග්‍රහය අපිට හඳුන්වන්න පුළුවන් ගොඩක් කරන්නේ මෙතෙන්දී ප්‍රමාදයන් ඇති කරන සීමාකාරී තත්ත්වයක් ඇති කරන ග්‍රහයක්. ඒ නිසා සෙනසුරුගේ මේ 9 වෙනි කොටුවට පැමිණීම ඔයාලට විශේෂ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන අමාරුයි මේ අවුරුද්දක කාලය පුරාවට. හොඳ නමුත් එතෙන්දී ඔයාලට ඉදිරි අවුරුද්ද විශේෂයෙන්ම මම කියපු නැවත සිද්ධ වෙන ග්‍රහමාරුව සෙනසුරුගේ දැන් ආපස්සට ඇවිල්ලා නැවත මේ 2023 ජනවාරි මාසේ අප්‍රේල් මාසේ අතර සිදුවන ග්‍රහමාරුවේදී සෙනසුරු වෙනවා ඔයාලගේ පුණ්‍යස්ථානය. එතෙන්දී එන්න ඔයිට පස්සේ ඔයාලට පුළුවන් සෙනසුරුගේ සුබ ප්‍රතිඵල ලබා ගන්න. මොකද සෙනසුරු වෙන්නේ සෙනසුරුගේම රාශියට. දැන් ඉන්නේ සෙනසුරුගේම රාශිය තමයි. නමුත් 8 වෙන්න කියන්නේ ඊටාත්ම නරක ස්ථානය. ඉතින් ඔයාලට ගොඩක් වෙලාවට 8 වෙන්නේ ප්‍රතිඵල බොහෝ දෙලාවට හැමදේම නැතිවීම, අතපසුවීම, ප්‍රමාද වීම බලාපොරොත්තු නොවන තත්ත්වයන් තමයි ඔයාලට උදා කරලා තියෙන්නේ. හොඳ ඒ හින්දා මේ සෙනසුරුගේ ඔයාලගේ හිතින්ම අතු දාලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ 2023 අප්‍රේල් මාසේ වගේ වෙනකොට. එතෙන්දී සෙනසුරුගේ කිසිම අය ඔයාලට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. සෙනසුරුගේ 8 වෙන්නේ ගමන් කිරීමත් එක්ක. ඔයාලගේ ඔළුවේ බයක් තියාගෙන ජීවත් වෙන්න ඕනේ නැහැ. හොඳ හදිසි අනතුරු, හදිසි කරදර වලට මුහුණ පාන්න සිදු වෙන්නේ නැහැ. හොඳ ඒ නිසා ඒ කාලේ ඔයාලගේ ජීවිතේ ඔන්න සතුටින් පටන් ගන්න පුළුවන්. අලුත් දේවල් ආරම්භ කරන්න පුළුවන් හැකියාව. ඔයාලගේ පෙරපින එහෙම නැත්නම් භාග්‍යස්ථානට තමයි සෙනසුරු ග්‍රහය පැමිණෙන්නේ. ඔයාලට ධර්මයේ සිහි වෙන කාලයක්. හොඳ මොකද මේ පුණ්‍යස්ථානට ආවන් පස්සේ ඔයාලට ධර්මය ගැන මතක් වෙන්න පුළුවන්. හොඳ ඉතින් ගොඩක් වෙලාවට මේ කාලේ ධර්මයක් නැතුව කිසිම කෙනෙක් ජීවත් වෙන්න පුළුවන් ගොඩක් අය. Tamanට මොකක්ද කියලා මතකත් නැහැ. මිනිස්සු ගොඩක් අවුල් වෙලා ඉන්න කාලේ නිසා ඉතින් ධර්මානුකූල පැත්තට යොමු වෙන්න පුළුවන් මේ මිතුන් ලග්න හිමියන්. විශේෂයෙන්ම ධර්මය අදහන්න අලුතෙන් දේවල් අවිශ්වාස කරලා තිබිච්ච දේවල් විශ්වාස කරන්න ඒ වගේ කාලයක් තමයි ඔයාලට උදා වෙන්නේ. ඒ වගේ තමයි තමන්ගේ ජීවිතේ විශේෂ දේවල් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන කටයුතු කරන අය ඉන්නවනම් බලාපොරොත්තු වෙනවා නම් එයාලට ඒ දේවල් සාර්ථකව කරගන්න පුළුවන් කාලයක් තමයි උදා වෙන්නේ. හොඳ ඒ නිසා සෙනසුරුගේ ප්‍රතිඵලය 2025 වගේ කාලේ වෙනකම් ඔයාලට සෙනසුරුගේ හැම පුණ්‍ය ස්ථානේ තැන්පත් වෙලා ඉන්න.
අන්න ඒ නිසා ඔයාලට තාමත්ම සුබ විදිහට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම සෙනසුරු ගහයෙන් තුන්වෙනි දෘෂ්ටිය බාටපත් වෙන්නේ මේ රාහු ගහයන් ස්ථාන. එතෙන්දී ලැබීම් සම්බන්ධ ස්ථානයක්. ඉතින් සෙනසුරු ගහය යම්කිසි ප්‍රමාදයක් ඇති කරනවා ඉදිරි අවුරුදු එකහමාරට පස්සේ කාලේ. හොඳ අන්න ඒ හින්දා මම ඉදිරි අවුරුදු එකහමාර විතරයි කියන්නේ. මොකද එතෙන්දී ටිකක් වෙනස් වෙන නිසා. ඒ වගේම තමයි ඔයාලගේ කේන්දරේ ඔයාලට යන දසා කාලය අනුව එතෙන්දී යම්කිසි ප්‍රතිඵලයේ වෙනස් වීමේ හැකියාවක් තියෙනවා මේ සමස්ත ප්‍රතිඵලයක් නිසා. හොඳ එතන ඒ විදිහට තමයි සෙනසුරු ගහයාගේ ඉදිරි අවුරුදු දෙකමාරක කාලේ වලට ගෙවා ගන්න වෙන්නේ සෙනසුරු පුණ්‍යස්ථානේ පින්දහම් කරන්න මහන්සිලා වැඩ කරන්න. හොඳ ඔයාලගේ යම්කිසි ප්‍රමාද ගතියන් තිබුණා නම් ඒ දේවල් නැති කරගෙන විදේශ ගමන් වගේ දේවල් සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. උපන් කේන්දරයේ සෙනසුරු ඔයාලගේ 12 වෙනි වගේ පිහිටලා තියෙනවා ඉන්නවා නම් ඔයාලට ඉතාමත්ම හොඳින් ලේසියෙන් විදේශ ගමන් ගත කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳ ඒ වගේම දේවල් ටිකක් ප්‍රමාද කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි එනම් කතා කරමු ඉදිරියේදී සිදුවෙන මේ ගුරු මාරුව සම්බන්ධයෙන්. ඉතින් ගුරු ගහය ඔයාලගේ දැන් පුණ්‍යස්ථානයේ තැන්පත් වෙලා ඉන්නේ සෙනසුරුගේ රාශියක. හොඳ ඉතින්දී හරියටම බලුවොත් සුබ ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ මිථුන ලග්න හිමියන් විශේෂයෙන්ම කවුරුත් කතා කරන්නේ නැති කතාවක් මම කියන්නේ ගුරු කියන ග්‍රහය මිථුන ලග්න හිමියන්ගේ බාධක ග්‍රහය. මතක තියාගන්න ඔයාලට බාධා කරන ග්‍රහය තමයි මේ ගුරු කියන ග්‍රහය මිථුන ලග්න හිමියන්ට. අන්න ඒ හින්දා බාධක ස්ථාන වෙන්නේ මේ 7 කියලා ලියලා තියෙන තැන විශේෂයෙන්ම විවාහ ජීවිතේ ඔයාලගේ කේන්දරේ 7 යන්නේ හරි පළවෙනි කොටුවේ හරි ගුරු ගහා ඉන්න අයට ගොඩක් වෙලාට විවාහ ජීවිතේ ගොඩක් ගැටලු ඇති කරන්න පුළුවන්. හොඳ එතෙන්දී ටික කාලයක් යනකොට විවාහ ජීවිතේ එපා කරන ගතියක් තමයි තේරෙන්නේ. තේරෙනාට තේරුම් ගන්න මේ අපහසුතාව ඇති කරනවා. හොඳ ඒ නිසා මේ බාධක ස්ථානයේ බාටපත් වෙදී ඔයාලගේ ධනු රාශිය මතන් 7 යන නමුත් දැන් මේ සෙනසුරු ගුරු ගහය පැමිණෙන්නේ ගුරු ගහයගෙන්ම මීන රාශියට. එතෙන්දී ඔන්න ගුරු ගහය ගුරු හංස කියන යෝගය වලට උදා කරලා දෙනවා. ඉතින් ඔයාලගේ රැකියාවේ අලුත් බලාපොරොත්තු තියාගෙන හිටියනම් රැකියාවේ උසස් වීම වගේ දේවල්, වැටුප් වැඩිවීම වගේ දේවල් වලට ලේසියෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම ඉහළ නිරතරයන් දරා ගන්න පුළුවන් හැකියාව. අලුත් රැකියාවල් පටන් ගැනීමත් එක්ක ඔයාලගේ ජීවිතේ සතුට කියන දේ. හොඳද? ඉඩකඩම් වල ලැබීම වලට ලැබෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පරිණි ඉඩකඩම් වලට ලැබෙන්න තිබුණා නම් හැකියාවක් තිබුණා අන්න ඒ දේවල් වලට සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳයි. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ඔයාලට දැන් පෙර බලාපොරොත්තු නොවි විදිහට දරුපල වගේ දේවල් බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට ගොඩක් වෙලාවට වෙනස් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් වෙනස් රැකියාවකට මාරු වීමක් වගේ දේවල් බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ අයට ඒ දේවල් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. රැකියාවක් නැතුවම හිටිය අය ගොඩක් අය හිටියා. මට ගොඩක් අය කේන්දර බලන්න දාතුව රැකියාවක් නැහැ. හොඳ. ඉතින් මම ඔයාලට දැනුවත් කරා මේ කාලේ රැකියාව ලබා ගන්න පුළුවන්. එතෙන්දී ඔයාලට ජීවිතයේ හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන් කාලයක් තමයි මේ උදා වෙන්නේ. හොඳ. එතෙන්දී බොහෝ අය මතක තියාගන්න ඕන. ඉතින් ගුරු ගහය ඔයාලගේ මකර රාශියේ ඉන්න අය වෙන්න පුළුවන්. මේ කියන්නේ ගුරු ගහය උපන් කේන්දරේ අර පොඩි කොට ඡයන්න තියෙන තැන ඉන්න අය වෙන්න පුළුවන් උපන් කේන්දරේ. එතෙන්දී එහෙම අයට උපන් කේන්දරයේදී ගුරු නීච වෙලා තියෙනවා. ගුරු නීච වීම ගොඩක් වෙලාට ඔයාලට රෝගී තත්ත්වයන් ඇති කරනවා. ඔයාලගේ ජීවිතේ සතුට කියන එක නැති කරන තත්ත්වයකට පත් කරනවා. හොඳ දරුපල නැති වෙන්න පුළුවන්. දියවැඩියා වගේ රෝගී තත්ත්වයන් හැදෙන්න පුළුවන්. ඒ අයට උනත් මේගේ අවුරුද්දක කාලේ මේ ගුරු ගහයාගේ මාරුව මීන රාශිය ගත වීම ඉදිරි අවුරුද්දක කාලයක් ඉතාමත් හොඳින් දේවල් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් එහෙම අය ඉන්නවා නම් කේන්දරේ පරික්ෂා කරගෙන ඉඳලා ගොඩක් වැදගත් වෙන්නේ. මොකද යන දසා කාලයන් ඔයාලට ප්‍රතිඵල වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. හොඳ ඒ තත්ත්වයක් එක්ක ඔයාලගේ ඉදිරි කාලයේ ජීවිතයේ අවුරුද්දක කාමන කාලයක් මේ ගුරු ගහය නිසා තමන්ගේ රැකියාව සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. වගේම ස්ථිරතාවයකට පත් කරගන්න පුළුවන් හැකියාවක් ඔයාලට උදා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හොඳ අපි එනම් බලමු රාහු ගහයගේ සහ කේතු ගහයගේ මේ මාරු වීමත් එක්ක ඔයාලට මොන වගේ තත්ත්වයක්ද උදා කරලා තියෙන කියලා. විශේෂයෙන්ම ඔයාලට සුබම ප්‍රතිඵල අරන් එන්න මෙන්න මේ රාහු කියන ගහය. කොහොමද මතක තියාගන්න ඕන. හොඳ එහෙනම් මොකද ඉදිරි මාස 18 කාලයක් රාහු ගහය පැමිණෙන්නේ ඔයාලගේ අයස්ථානයේ 11 වෙනි කොටුවට. ඕනෑම ග්‍රහයෙක් මේ 11 වෙනි කොටුවේ ඉතාමත්ම සුබ විදිහට හැසිරෙනවා. හොඳ එතනදී මේෂ රාශියට තමයි පැමිණෙන්නේ. මේෂ රාශියට පැමිණීම විශේෂයෙන්ම ගිනි රාශියක්. ඉතින් රාහු කියන ගහයා මෙතනදී මේ ස්ථානෙට සතුරෙක් වුණත් හොඳද සතුරු රාශියක් වුණත් සතුරු රාශිය විශේෂයෙන්ම රාහු ගහයා සතුරට අඩිය සතුරෙක් වෙන්න තමයි උත්සාහ කරන්නේ. එතෙන්දී එයා කරන්නේ එතන තවත් ලැබීම් වැඩි කරනවා. මොකද එයාගේ බලය තමයි වැඩි කරන්නේ එතන. හොඳ. එතෙන්දී බලය වැඩි කිරීමත් එක්ක එයා කරන්නේ ලැබෙන දේවල් කොහෙන් හරි කමන්න ලැබෙන්න පටන් ගන්නවා. හොඳද? ඒ හින්දා ඔයාලගේ මොන වගේ දෙයක් ඔයාත් අලුතෙන් පටන් ගත්තා නම් විශේෂයෙන්ම අවුල් ව්‍යාපාර හරි එහෙම නැත්නම් අලුතෙන් මොන හරි දෙයක් ආරම්භ කරන්න පුළුවන් කය තියෙනවා නම් මෙතෙන්දී YouTube channel එකක් හරි හදාගන්න. හොඳ Facebook එකක් හරි හදාගන්න ඔයාලට මුදල් ලිපයා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මේ social networking ගැන තමයි කතා කරන්නේ 11 වෙනි. යාළුවන් ගැන, සමාජයේ ඔයාලගේ වැඩිමහල් සහෝදරයන් ගැන කතා කරනවා. ඔයාලගේ සියලු බලාපොරොත්තු, සියලු ආසාවන් ලබා ගැනීමට කැමති සියලුම දේවල් මෙතෙන් එනකොට රාහු ගහක් කොහෙන් හරි කමන්න ගෙනත් දෙනවා. හැබැයි ඒක මතක තියාගන්න තව දෙයක්. ඔයාලට ගොඩක් වෙලාවට
කෙටි මාර්ග වලින් ආදායම් ලබා ගන්න හිතෙන්න ඉඩ තියෙනවා. හොඳ ඒ වගේම යාළුවන් ඔයාලව මම්මුලා කරලා ඔයාලගේ ආදායම් ලබා ගැනීමට මම්මුලා කරලා රැවටීම් කරලා වංචාවකට අහු කරලා ඔයාලව පොලිසියට උසාවියට අහු කරලා දෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ඇසුරු කරන අය ගැන විශේෂ මතක කිරීමක් කරගන්න ඕනේ. හොඳ. ඉතින් රාහුගේ රාහු අන්තරදශා කාලයේ ගයවන ගෙන ඉන්නවා නම් ඒ වගේම තමයි ඔයාලගේ අලුත් බලාපොරොත්තු කරගන්න පුළුවන් දේවල් වෙන ගුරු ගහය ගන්න සමාජයේ දේවල් යන එකත් ඉතාම සාර විදියට වලට සමාජයේ සුබ විදියට බලපාන ස්ථානයක් ලබා ගන්න පුළුවන් සිද්ධිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දේශපාලන ශාස්ත්‍රය වගේ කටයුතු කරන අයට ඉතාමත් හොඳින් ඒ දේවල් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. නීති ශාස්ත්‍රයේ කටයුතු කරනට ඒ දේවල් ඉතාමත් හොඳින් කටයුතු කරගන්න පුළුවන්. හොඳ හැමදේම ඔයාලට දේවල් සාර්ථකයි. ඒ වගේම තමයි ඔයාලා මම කිව්වා පහුගිය කාලේ පුරාම මේ රාහු ගමන් කරේ ඔයාලගේ දෙවන්න ධනෙ සහ පවුල වෙනවා. ධන හානි කරගෙන ණය අරගෙන ණය වලට හිර වෙලා පවුල් ප්‍රශ්න ඇති කරගෙන තවත් අයට ණය වෙලා දෙන්නට දෙන්න මොහොන දෙන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා හොඳ එතෙන්දි තීරුම් ගන්න නැතුව ඇහුම් කන් නොදී මොකද ඒතර රාහු දෙකේ යනකොට කේතු වටේ. ඒ වර්ෂේ ඒ කාලේ ගොඩක්ම ප්‍රශ්න පටන් ගත්ත කාලේ තමයි ওই කාලේ විශේෂයෙන්ම අවුරුදු 4මාරක පහුගිය කාලේ කියන්නේ 2018 වගේ කාලේ. හොඳ ඒතර එතන කාලින් තමයි මේ වෙනකම් ඔයාලා ගොඩක්ම ලොකු මානසික පීඩාවකින් තමයි ගත කරේ. ඊට පස්සේ ඔයාලගේ රාහු ලග්නයට ආව එක කින තැනට ආවට පස්සේ එතෙන්දී ඔයාලා හිතුව විදිහට කටයුතු කරා. හිතුව ඔළුව හැරිච්ච අතේ යන්න පටන් ගත්තා. ඔළුව හැරිච්ච තීරණ ගන්න පටන් ගත්තා. අනික් කෙනාට ඇහුම්කන් දුන්නේ නැහැ. මොකද හේතුව එතකොට හතේ හිටියේ. හේතුව හතේ එන්නකොට වාගේ ස්වාම පුරුෂයාට හරි බිරිඳට හරි ඇහුම්කන් දෙන ගතියක් පෙන්눔 කරන්නේ නැහැ. හොඳ කවුරුවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. උඹට ඕන නම් මට මොකද මට ඕන නම් උඹට මොකද කියන තත්ත්වය තමයි ඔයාලා කටයුතු කරන්නේ. ඒක කවුරුත් එහෙම තමයි. උපන් කේන්දරේ ඉන්නවා වෙන පුළුවන් රාහු එකේ ඉන්න, කේතු හතේ ඉන්න, කේතු එකේ ඉන්න, රාහු හතේ ඉන්න තමන්ගේ කේන්දර අනිවාර්යෙන් පරික්ෂා කරගන්න. හොඳ ඔයාලා ජීවිතේ බොහෝ දේවල් වලින් මිරිකලා තමන් වැරදි තීන්දුව තින්නට ගොඩක් වෙලාවට තමන්ට හිතුව පරිදි කටයුතු කරන අය හිතුව දේ ගොඩක් වෙලාවට කවදාවත් ඉවරයක් නැති දේවල් ලබා ගන්න ඕන. කොච්චර තිබුණත් ඉවරයක් නැහැ. කොච්චර තිබීමත් ඇතිවීමක් වෙන්නේ නැහැ. හොඳ කවදාවත් අනික් කෙනාට අහුම්කම් දෙන්න උත්සාහ කරන්නේ නැහැ. තමන්ගේ පුළුවන් තරම් තමන්ගේ මතයෙන්ම තමයි ඉන්න උත්සාහ කරන්නේ. ඔන්න ඔය தත්ත්වය හැමදේම නිවා කරගෙන රාහු ගහය 12 වෙනිට ගියා. 12 වෙනිට ගොඩක් වෙලාවට ඔයාලා දෙන්න වැරදි තීන්දුව తీරනවා නීති රීති ප්‍රශ්න ඇවිල්ලා හොඳ විවාහ ජීවිතය අවුල් කරගෙන කාටවත් නොකිය රට ගිහිල්ලා ඔය වගේ තත්ත්වයන් තමයි වැඩි හරියක් කරන දේවල් හොරෙන් ගිහිල්ලා ගියපු තැන් වල ගසුත් නැහැ. හොඳද මැරිච්ච තැන් වල ගසුත් නැහැ. ඒ වගේ දාලා ගියපු තැන් වල පදිරටත් නොකිය ගියපු තැන් තිබුණා. ඒ වගේ බොහෝම ප්‍රශ්න වලට මිරිකිච්ච කාලයක් තමයි ඔයාලා මේ අවසන් කරේ. ඒ හින්දා මේක කෙටියෙන් කියන්න බෑ. දීර්ඝ දේවල් කියන්න පුළුවන්. ඔයාලගේ දසා කාලෙන් එක පරික්ෂා කරගෙන මොකද සීලම අයගේ දසා වෙනස් වෙනවා. කෙනෙක්ගේ වැඩි හරියක්ම රාහු ග්‍රහයාගේ දසා කාලයන් හම්බෙච්ච අය සුලිසුලගේ ගියා වගේ වුණා ඒ කාලේ මේ තිබ්බ තත්ත්වයක් එක්ක. ඉතින් ඒ තත්ත්වයන් හැම එකක්ම ඔයාලා දාලා ගිහුවාට පහුගිය දේවල් තේරුම් ගන්න යනකොට දැන් තේරුම් ගන්න තේරෙන කාලය ඇවිල්ලා තියෙනවා. හොඳ වැරදි තීරණ ගත්තා නම් ඒ දේවල් තේරිච්ච කාලේ. අපි මොනවද මේ ඔළුවේ හිතාන් හිටියේ අපි මොනවද හිතාන් හිටපු දේවල් එකක්වත් උනේ නෑ නේද කියන දේ තේරෙනකොට ඔයාලද ඒ කාලේ පහු වෙලා දැන් ඉවරයි. දැන් ඔන්න වෙනස්ම කාලයක් ඔයාලා පටන් ගන්න යනවා. හොඳ හැමදේම අලුතෙන් ආරම්භ කරන්න මැරිච්ච ගහක දළු දානවා වගේ ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ හින්දා ජීවිතේ අඩියෙන් අඩිය නැවතත් බිඳුවෙන් ඉඳන් පටන් ගන්න. ඉතින් රටේ පැත්තෙන් බලුවත් අපේ පැත්තෙන් බලුවත් හැමෝටම එක වගේ. හැබැයි මතක තියාගන්න සමහර අය ඉන්නවා මේකෙන් හොඳ ප්‍රයෝජන ගන්න. හොඳ එයාලගේ ඒ ලැබීමත් එක්ක එයාලගේ කේන්දරේ ග්‍රහ පිහිටීම සුබ වෙන්න ඇති. ගොඩක් කරලා වාසනාව කියන එක වැඩි වෙන්න ඇති. ඒ වගේ අය ඉන්නවා. හැමෝම දුක් විඳින්නෙත් නැහැ. හැමෝම සැප විඳින්නෙත් නැහැ. වෙනස්කම් තියෙනවා. ඒවටත් හේතු තියෙනවා. අන්න ඒ නිසා තමන්ගේ කේන්දරේ පුළුවන් වෙලාවක පරික්ෂා කරගන්න උත්සාහ කරන්න. ඒ නිසා ග්‍රහ මාරුත් එක්ක බලුවන් පස්සේ වල කේන්දර ග්‍රහය පිහිටලා ඉන්න ස්ථානත් එක්ක බලුවන් පස්සේ යන දසා කාලය මොකද එකම දසා කාලය වුණත් 9ට බෙදලා ආපහු ඒ අන්තර් දසා වුණත් 9ට බෙදලා පොඩි කාලයන් වෙනස් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. පොඩි කාලයන් වලින් ජීවිතේ ලොකු ගැටලු ඇති වෙන්න තියෙන කාලයන් වෙන තියෙනවා. ඒ වගේ දේවල් හැම එකක්ම Taman තේරුම් ගත යුතුයි. Tamanගේ කේන්දරයට අනුව මේක මිශ්‍ර පලාපලයක් විතර මිශ්‍ර පලාපලයක් වුණත් මෙතනදී කිසිම ග්‍රහයක් නැතුව ලග්නයට මිතුන් ලග්නයට ඕනෑම ලග්නයකට පලාපල කියන්න පුළුවන් හැකියාවල් තියෙනවා. හොඳ ඒ නිසා ග්‍රහය හිටියා හෝ නැතා හෝ දසා කාලයක් හරි දන්නවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න ඒ හින්දා Tamanට පුළුවන් වෙලාවක ඒ දේවල් කරගන්න බලන්න. එතනදී ඔයාලට මම හිතනවා සුබ විදිහේ මනස වෙනස් කරගන්න පුළුවන් අලුත් විදිහේ බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මොකද මේ හැමදේම අපේ ඔළුව තමයි වෙනස් වෙන්නේ. ඉතින් ගොඩක් අය මට දාලා තිබුණා මොන හරි දේවල් කියද්දි පිසුදු වගේ මිත්‍යා වගේ දේවල් කියවන්න බෑ. නෑ මිත්‍යා දේවල් නෙවෙයි ඇත්තටම අපේ මනස තමයි වෙනස් වෙන්න ඕන. ගොඩක් වෙලාවට ඔළුවේ බරක් තියාගෙන ඉන්නවා ඒ රාශිය කියලා. ඒ රාශිය විරිච්ච ගමන් අනේ මට ඒ රාශිය ඉවරයි දැන් මට හොඳයි නේ කියන හිතන කාලේ තමයි එන්නේ.
ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මේක වුණත් ඔයාලට හොඳටම ඇති. මන්ද මේ දේවල් තේරුම් ගත්තට පස්සේ ඉදිරි මාස 18ක කාලෙම රාහු ග්‍රහයෙන් ඔයාලට සුබ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. 2023 10 වෙනි මාසයේ දක්වා රාහු ග්‍රහය ඉන්න අය ස්ථානයේ ඔයාලට ඕන විදිහට මුදල් හොයාගන්න ඕන රස්සාවක් කරලා හරි ඕන ව්‍යාපාරයක් පටන් ගන්න හරි ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. හොඳ. නමුත් 2023 10 වෙනි මාසෙන් පස්සේ කාලේ ඔයාලට වෙනස් වීමක් ඇති කරනවා. එතෙන්දී ඔයාලගේ ජීවිතේ වෙනස් වීම පටන් ගන්නවා. නැවතත් හැකියාව සම්බන්ධ පොඩි අරුබුදකාරී තත්ත්වයන්, රෝගාතුර වීම, ඒ වගේ දේවල් ඉදිරියට ඔයාලට වෙන්න තියෙනවා 2023 10 වෙනි මාසෙන් පස්සේ. ඒක මතක තියාගන්න ඕනේ. අන්න ඒ හින්දා ඒ කාලේ ගැන අපි ඒ වෙනකොට වීඩියෝ එකක් කරමු ඊළඟ රාහු ග්‍රහයතු මාරුවත් එක්ක බලනකොට. මොකද එතකොට ගෙවල් දොරවල් සම්බන්ධ ප්‍රශ්න, රැකියාව වෙනස් වීම, රට ඉන්න අයට ලංකාවට යන්න සිදුවෙන, ලංකාවේ ඉන්නට ආපහු රට යන්න වෙන, ඒ වගේ ගොඩක් වෙලාවට ගැටලුකාරී තත්ත්වයන් සමහර අය ප්‍රසිද්ධ වෙනවා හිතා ගන්න බැරි දේවල් වලින්. සමහරක් අය ගොඩක් වෙලාවට ඔය වගේ තත්ත්වයන් ඇති කරනවා. ඒ වගේ මම අවසානයේදී උපදේශයක් දෙනවා. මතක තියාගන්න ඕනේ මේ රාහු කියන්නේ හොඳ ග්‍රහයක් නෙවෙයි. ලැබිනවට මතක තියාගන්න රාහු කියන්නේ කෙලින්ම ණයි විස. හොඳද? ණයි විස ඔයාලා ලබා දෙන පස්සෙන් ඔයාලට විසක් එන්න පුළුවන්. ඒ නිසා විස කියන දේ අතේ ගා ගන්න නැතුව ලැබෙන තේන්දේ සාක්කුරු දාගෙන පරිස්සම් කරගන්න විවිධම් කරන්න උත්සාහ කරන්න ඕනට වැඩි. එතෙන්දී ඔයාලට ඉදිරි කාලේ මොකද තියෙන දේවල්ට ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන නිසා ලැබෙන දේවල් පරිස්සම් කරගෙන තියාගන්න ඕන මේ කාලේ. ඉතින් ඕනට වැඩි වීඩියෝ එක දික් වුණාට පස්සේ කවුරුත් බලන්න කැමති වෙන්නේ නැහැ. මොකද ඔයාලගේ ඩේටා ප්‍රශ්නත් ඇති වෙන නිසා. ඉතින් පුළුවන් තරම් අඩු කරගෙන ක්වොලිටි අඩු කරගෙන බලන්න වීඩියෝස් බලද්දී මම එනම් මෙතන නතර වෙන්නම්. ඉතින් කැමති නම් මගේ වීඩියෝස් වලට අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ඔයාලගේ සබ්ස්ක්‍රයිබ් එක ලොකු වටිනාකමක් අරන් එනවා වගේම තමයි අනිත් අයට සමාජයට පණිවිඩයක් අරන් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මනස වෙනස් කරගන්න ඔයාලගේ ජීවිතේ හැමදේම අලුතෙන් පටන් ගන්න පුළුවන් කියන තීරණය මනසේ තියාගන්න. ඒකට ඔයාලගේ ජීවිතේ අනිවාර්යයෙන්ම සාර්ථකයි. සෙනසු ඒ රාශිය කපලත් අවසන්. අර ඡන්දය ඉන්න අයට පොඩ්ඩක් ඒ ගැන එයාලා පුළුවන් අය පරික්ෂා කරගන්න වෙයි. ඒ වගේම තමයි හැමෝටම ජයග්‍රාහී කාලයක් බවට පත් වේවා. තියෙන ප්‍රශ්න කරදර හැමදේම නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ඔන් කරලා තියාගන්න. කේන්ද්‍ර පරික්ෂා කරගන්න කැමති අය.